නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. සදහෙති සත්පුරුෂ කාරුණික පින්බර වාසනාවන්ත පින්වතුනි, දහම් සිතවිලි තුළින් අද දවසෙත් මේ උදෑසනේ පිනැති ඔබට ඔබේ ජීවිතයේ දහමින් එළිය වෙනු පිණිස උතුම් දහම් අදහසක් විවරණය කර දෙන්නටයි මගේ අදහස. පින්වතුනි, අපි ඊටාම වටින දුලබ මනුස්ස ජීවිතයක් මේ ලැබුවේ. මනුස්සයෙක් වෙලා උපන්නේ සංසාරේ කරගත් මහා පිනක ප්‍රතිඵලයක් ලෙස. ජීවිතයේ පින්වතුනි, පිනකටමයි මනුස්සයෙක් උනේ කියන එක තේරෙන්නත් පිනක් තියෙන්නට ඕන. හැම කෙනෙකුටම මේ දේ නෑ. ඒකට ඒ පින මතුවෙන්න පින තේරෙන්නට නම් සම්මාදිට්ඨියක පිහිටන්න ඕන. සම්මාදිට්ඨියක පිහිටන්නට නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇසුර ලබන්නට ඕන. එහෙනම් මේ ලබාපු ජීවිතය අපට පරිස්සමින් ගෙවන්න ගතකරනද අද උවමනාවක් ඇති වෙලා තියන්නේ ඇයි? ඒ සම්මාදිට්ඨිය අපට ජීවිතේ මුණ ගැහිච්ච නිසා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මුණ ගැහිච්ච නිසා. එහෙම මිනිස්සු මේ ජීවිතේ වටිනාකම් හොයන්නේ අඳින ඇඳුමින්වත්, පළඳින ආභරණින්වත්, ඉන්න ගෙයින්වත්, යන වාහනින්වත් නෙවෙයි. ඒවා ජීවිතේට පහසුකම් වෙයි. හැබැයි මතක තියාගන්න, ඒවා ජීවිතේට වටිනාකම් වෙන්නේ නැහැ. නමුත් ලෝකෙ හිතාගෙන ඉන්නේ ඒවා තමයි ජීවිතවල වටිනාකම් හැටියට. සමහරක් අයට ඉන්න තැන අනුව තහවුරු කරන්න හදනවා මං මේ තරම් වටින කෙනෙක්, ඉහළ කෙනෙක්. ඒ සමහර අයත් කියන්නේ ඉතින් මං ජීවත් වෙන්නේ එංගලන්තෙනේ, මං ඉන්නේ ඇමරිකාවේ. මං යන්න හිතාගෙන ඉන්නේ පදිංචියටම නවසීලන්තෙට. ඉගෙන ගන්න යන්න ඉන්නේ ඕස්ට්‍රේලියාවට. මෙහෙම කියන. හැබැයි ඉතින් ජීවිතේ ඕන්ට අමතකයි. ඇමරිකාවේ හිටියත් ඉන්නේ තාම සංසාරේනේ. එංගලන්තේ හිටියත් ඉන්නේ සංසාරේනේ පින්වතුනි. ඒ නිසා ජීවිතේ වැදගත් වෙන්නේ ඉන්න තැන ලෝකේ කොයි රටද කියනවට වඩා ආන් ජීවිතේ අපි ඉන්නේ තාම සංසාරේ න ะ. අපි ජීවිතේ වටින තැනකට ගියයි කියලා අපිට සතුටු වෙන්න බෑ. ඒකනේ බුදුරජාණන් වහන්සේ අපට ජීවිතේ තෝරලා දෙන්නේ තමන් ධර්මයට ජීවිතයේ දෙන ඉඩ අවකාශයේ අනුවම තමයි තමන්ගේ ජීවිතේ වටිනාකම තීරණය වෙන්නේ. මේ ලෝකේ සමහර මිනිස්සු මේ ජීවිතයට දෙන්න ඕන වටිනාකම හරි අපූර්ව විදිහට එහෙම තේරුම් අරන් ජීවත් වෙන අවස්ථාවන් අපට මුණ ගැහෙනවා. මේ ස්වාධීන රූපවාහිනියට සම්බන්ධ බොහෝම ආදරණීය, බොහෝම පින්වන්ත කෙනෙක් පහුගිය දාක මිය දෙනවා අපි අතරින්. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල සහ ජන සංනිවේදන අංශයේ අංශාධිපතිව හිටියේ ජපානයේ තානාපතිතුමා හැටියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වුණා. ස්වාධීන රූපවාහිනිය සභාපති කෙනෙක්ව හිටියේ අපට මතක් වෙනවා මහාචාර්ය ගංගානාථ දිසානායක මහත්මයා. ස්වාධීන රූපවාහිනියේ සේවක මණ්ඩලයේ අමතා වූ නික්ම යන දවසේ කියෝ කතාව මට කන වැකිනවා පහුගිය දාක. එතුමා හරි අපූර්ව අදහස් ටිකක් කියනවානේ. ඒක හරි අපූර්ව බණ දේශනාවක් මට දැනුනේ. එතුමා මතක් කරන ජීවිතේ අපි හැමෝම ප්‍රමාදයි. ඉතින් ඒක ඇත්තනේ පින්වත්නි, මේ ප්‍රමාදකමටනේ ඔය ඇත්ත මේ තාමත් බණහන්නේ, මේ ප්‍රමාදකමටනේ මං තාමත් ඔය ඇත්තන්ට බණ කියන්නේ. අපි මේ සංසාරේ ඉපදිලා පින් කර හරි යන්න දඟලන්නේ කොමකටද? නිවනට. ඒ පමාව නැති කරගෙන අප්‍රමාදී බව ඇති කරගන්නයි මේ වෙහෙසෙන්නේ. ඉතින් එතුමා මතක් කරන ජීවිතේ අපි දැන් කොහොමත් පරක්කුයි. හැබැයි පරක්කු අපි හිතන්න ඕන මේ ජීවිතේ තියෙන ටිකයි, ටික කාලයයි. ඒ ටික කාලෙ හිමින් යමු. හයියෙන් ගියොත්, ගිහිල්ලා වැරදුනොත්, වැරදිච්ච තැන ඉඳන් ආයි මුලින් ඉඳන් පටන් ගන්න සිද්ධ වෙයි. හැබැයි ඉතින් ජීවිතේ මුලින් ඉඳන් පටන් අරගෙන යන්න කාලයක් නෑ, ජීවිතේ තියෙන ටිකයිනේ. මේක හරි වටිනවා. බුදුහාමුදුරුවෝ අපිට ධර්මයේ දේශනා කළා ජීවත් වෙද්දී සති සම්පජඤ්ඤය ඇතිව ජීවත් වෙන්න. සිහියෙන් ජීවත් වෙන්න, නුවණින් ජීවත් වෙන්න. සිහි නුවණින් ජීවත් වෙන්න. නමුත් හිතන්න මේ ලෝකේ මිනිස්සු ජීවත් වෙන්නේ සිහි නුවණින් නෙවෙයි. අසිහියෙන් වගේ ගියාද, කෑවද, නිදිය ගත්තද, කළ දේවල්වත් මතකයක් නෑ. අනුන්ගෙන් විමසනවා මං ඇත්තටම කෑවද? ඒ තරම් අසිහියක්. ජීවිතේ නුවණින් තමන්ගේ ජීවිතේ දිහා බලපු, විමසපු, තමන්ව ජීවත් කරපු ගති ස්වභාවය ඇතිවම මේ ලෝකේ හරි විරලයිනේ.
නමුත් ජීවත් වෙන්න ඕනි අපි එහෙමයි. මතක තියාගන්න. අපි හදිස්සිය ඇතුලේ අසිහිය ඇති වෙන්නේ, අසිහිය ඇතුලේ වැරදීන් වැඩි වෙන්නේ. වැරදීන් වැඩි වෙච්ච තැන්වල ඒවා මුල ඉඳන් පටන් අරන් හරි ගස්සගෙන යන්න කාලයක් නෑ. මොකද ජීවිතේ ටිකයි. එතුමාගේ මේ ලස්සන අදහස ඇතුලේ කියවෙන ඊටාම වටින බණපදේ. ඒ විතරක් නෙවෙයි එතුමා මතක් කරනවානේ මේ ජීවිතේ තියෙන්නේ දෙකයි. යෑම් සහ ඒම් විතරයි. එහෙනම් හිතන්න මේ ජීවිතේට ආපු අපි හැමෝම කවදා හරි යනවා. ආපු අය යනවා. යන අය ආයෙ එනවා. එතුමා ලස්සන අදහසක් තව දුරටත් කියනවා. එතකොට ජීවිතේ ගියොත් තමයි එන්නේ. ගියොත් තමයි එන්නේ. නොගියොත් ආයෙ එන්න බෑ. ආවොත් යන්න පුළුවන්. හරි වටින බණපදයක්. ඒ තමයි ජීවිතයේ තුල පින්වතුනි ගියොත් එන්න පුළුවන්. ඒ කියන්නේ නොයන්න හිතාගෙන හිටියොත් ආයෙ එන්න හම්බෙන්නේ. මේ මොකද්ද කියන්නේ? යන බව දැනගෙන මරණ සතිය වඩවමින් ජීවිතේ ජීවත් වෙන මිනිස්සු තමන්ගේ ත්‍යාගී ගුණ සීලවන්ත ගුණ කරුණා මෛත්‍රී ඇතිව මේ සමාජයේ කාටත් සෙවන දෙන මහා වෘක්ෂයක් වගේ තමන්ගේ ජීවිතයේ ඇතුලේ කාටත් නිවීමක් රැකවරණයක් සිසිලසක් දුන්නු මිනිස්සු ඒ ජීවිත කාලේ කරගත්ත පුණ්‍ය මහිමේ නිසාම ආයෙත් මේ මනුස්ස ලෝකෙට එනවා කියන කරුමයක් නොවේ. ගියොත් එන්න පුළුවන්. මතක තියාගන්න. මේ ලෝක ජීවිතේ යන බව සිහි කරන මිනිස්සු, මියදෙන බව සිහි කරන මිනිස්සු ජීවිතේ බොහෝම ආදරණීය ලෙස, බොහෝම ත්‍යාගශීලී ලෙස, සීලවන්තව දුෂ්ට භාවයකට පෙරලා නොගත් හිතක් ඇතිව මේ ජීවිතේ මාන්නකාර හිතක් නැතිව ජීවත් වෙනවා. එහෙම මිනිස්සු ජීවිතයේ තුල බොහෝ පින් දහම් කරගන්නවා. පින් කරගත් අයට පින්වල විපාකයේ හැටියටම ආයි මනුස්ස ලෝකෙට එන්න පුළුවන්. හැබැයි ජීවිතේ දුෂ්ටකම් ඇතිව මාන්නකාරකමකින් අනුන් තලාපෙලා අනුන්ට හිමි වෙනඳ තියෙන දේ පවා තමන්ගේ ගිනුමට බැර කරගන්න. වෙහෙසෙන හිතන කෝට වැඩ කරන මිනිහා ඇයි යන්නේ නැහැ වගේනේ හිතාගෙන ඒවා කර කර ජීවත් වෙන්නේ. හැබැයි ඉතින් එහෙව් මිනිහා අවසානයේ මෙරිලා යන්නේ අපායට දුගතියට කල්ප ගානකටවත් නෑ ආයේ එන්න අවස්ථාවක්. හිවිත එහෙම වැඩ කරන මිනිස්සු කොච්චර ඉන්නවද? සමහරක් වෙලාවට දිගට පාරේ දාන්න තියෙන කොන්ක්‍රීට් ටික අතුරව ගන්නවා තමන්ගේ ගෙට හැරිලා මිදුලට යන්න තියෙන කොටසට තමන්ගේ බලය භාවිතා කළ සමහර මිනිස්සු. ඔය මිනිස්සයා මිය ගියාම මල ගෙදරට එන මිනිස්සු ටිකත් මේ පාරේ දාන්න ඕනි කොන්ක්‍රීට් ටිකත් මේ ගෙදෙට්ට දාලා හරවගත්ත මිනිහෙක් නෙමේ මැරුණේ කියා ඒ පාරිනුත් ওই ටික කියානේ එන්නේ. ඉතින් ජීවිතේ හිතන්න මැරුණත් ඒ කැලලම කා ගන්න බෑනේ. එහෙම මිනිස්සෙක් වෙන්න එපා ජීවිතේ තුළ. හැම කරන වෑයමක් ඇතුළෙම තමන්ගේ ගොඩ වැඩි කරගන්න තමන්ගේ ආස්වාදයේ මුල් කරගත්ත තැනක ජීවත් වෙන කෙනෙක් වෙන්න එපා. පරාර්ථකාමී වෙන්න. එහෙම මිනිස්සු ආත්මාර්ථකාමී වෙන්නේ නැහැ මේ බණපද දන්න කෙනා. ගංගානාත් මහත්මයා ජපානයේ ශිෂ්‍යත්වයක් ලැබ ගිහිල්ලා ඉඳිද්දී එතුමාට අවස්ථාවක් එනවා ඇසුරු කළවුන්ගේ ආරාධනාවක් ඔබ මේ රටේ නවතින්න. මේ රටේ නවතින්න සැපසේ ඔබට ඉන්න පුළුවන් දුප්පත් ලංකාවට යන්න ඕන නැහැ. එතුමා එතකොට අහන්නේ මට ලැබුණු ශිෂ්‍යත්වය දෙන්නේ ජපානයේ වැසියෝ. මට මේ ශිෂ්‍යත්වය ලැබිලා තියෙන්නේ ලංකාව නියෝජනය කරමි. ලංකාව වෙනුවෙන් මම මෙහි ඇවිදින් තියෙන්නේ. එතකොට මන් දැනුගත්කම් ඇති කරගත්තාම මේ ශිෂ්‍යත්වය හරහා ඒ දැනුගත්කම් මගේ දුප්පත් රටට ගිහිල්ලා මට බෙදා දෙන්න පුළුවන්. ඒක දුප්පත්කම ටිකක් හරි අඩු කරන්න උදව්වක් වෙයි. සමහර විට ඒ ගිහිල්ලා මට දුක් විඳින්නත් වෙයි. ඒ වචන ඇතුලේ එතුමාගේ manussකම මටත් එතුමා ජපානයට වැඩම කරපු මොහොතක තානාපති කාර්යාලයේ තානාපතිතුමා හැටියට ඉඳිද්දි මුණ ගැහුණා. බොහෝම සොඳුරු ආදරයෙන් සැලකුවා ගරු කරා පිළිගත්තා. එහෙනම් ඒ වදන් ඇතුලේ ඒ ජීවන අර්ථය ඇතුලේ එතුමා ජීවිතේ උපවත් කරගන්න උත්සාහ කරපු අපට කියා දුන්නේ පාඩම පූර්ව ආදර්ශය හරි වටිනවනේ. එහෙනම් මේ ලෝකේ මිනිස්සු නොයන් ඉන්න මිනිස්සු
නොයා ඉන්න මිනිස්සුන්ගේ ජීවිත ඇතුලේ එහෙම පරාර්ථකාමීත්වයක් නැහැ. ලෝකේ කොතන හරි ආත්මාර්ථකාමී වෙහැසිරේ. තමන් වෙනුවෙන් තමන්ගේ හුස්ම තමන්ට දුන්නු තමන්ගේ හුස්ම ශක්තිමත් කරපු වොන් ගැන ජීවිතේ වගක් නැති වී වොන්ට සංවේදීකමක් නැති වී. ඒ හින්දා ඔබ කවදාකවත් එහෙම මිනිසෙක් වෙන්න එපා. ඔබ හැම මොහොතකම හිතන්න ගියොත් එන්න පුළුවන්, ආවොත් යන්න පුළුවන්. මේ සුගති දුගති මග ගැන හිතමින් ජීවත් වෙන මිනිසෙකුගේ ආධ්‍යාත්මයයි ඒ වදන් තුළින් මට පෙනුනේ, මට දැනුනේ. ඔබ තමන්ගේ ජීවිතය ඇතුලේ මේ වගේ සොඳුරු ආදර්ශයන්, මේ වගේ සොඳුරු දර්ශනයන් ජීවිතයේ සිතවිලි හැටියට මෙහෙවගෙන පවත්වාගෙන දියුණු කරගෙන යන මිනිසෙක් වෙන්න. එවැනි ඔබට ජීවිතේ කොතන හිටියත් ඔබේ ජීවිතේ අර්ථ සම්පන්නයි. බුදුහාමුදුරෝ දේශනා කළ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ රුක්ඛ කියලා සූත්‍රයක්. පින්වතුනි, සමහරක් ගස් තියෙනවා හරි අසාරයි. ඔය අසාර ගස් මැද්දේම අසාර ගහකුත් තියෙනවා. මේ ලෝකේ සමහරක් මිනිස්සු ඉන්නවා දුස්සීල පාප ධර්මයන් වල යෙදෙන මිනිස් සමාජයක මිනිස්සු බහුල පරිසරයක ජීවත් වෙන්නේ. එහෙම පරිසරයක ජීවත් වෙන තමන්ද කල්පනා කරනවා ඉතින් මේ අයගේ ගතිගුණ අභිභවා මට යන්න බෑ. මේවා කරගෙන ඉන්න එකම තමයි හොඳ. ජීවිතේ එහෙම පාප ධර්මයන් කරගෙනම දුස්සීලකම් කරගෙනම දුස්සීල පාපී ජීවනෝපායන්ගෙන්ම තමන්ගේ පරම්පරාවත් කළ නිසා කරගෙන යනවාය කියලා. එතනම ඒ පාපේටම බිලි වෙලා ජීවත් වෙන අය ලෝකේ නැද්ද? එහෙම ඉන්නවා. එහෙම ගෙවන්න නෙවෙයි ඔබට මේ මනුස්ස ජීවිතය ලැබුණේ. බුදුහාමුදුරුවෝ මතක් කරනවා. මේ ලෝකයේ සමහරක් අවස්ථාවන්හිදී දකින්න පුළුවන් පින්වතුනි, නිස්සාර ගහක් තියෙනවා, සාරවත් ගස් ගොමුවක් මැද්දේ. ඔය හොඳට වැඩිච්ච ගහකොළ තියෙන තැනකත් ශාස්ත්‍රීයයි පොළව හොඳට. හැබැයි ඒ ගස් වලින් සිඳිලා බිම වැටෙන කොළම හොඳට පෝර වෙලා පස සරු වෙලා. ඒ සරු පසේ කිසිම වැඩකට නැති නොවටිනා ගහකොත් ඉඳ හිට ඇති වෙනවා. ඉතින් බුදුහාමුදුරුවෝ මතක් කරනවා මේ ලෝකේ මිනිස්සු අතර මැද්දේ සොඳුරු මිනිස්සු මැද්දේ අසුන්දර සීලවන්ත මිනිස්සු මැද්දේ සමහරකට දුස්සීල මිනිසෙක් දකින්නත් පුළුවන්. හිතන්න ජීවිතේ ඔබ එතනට ඔබව පෙරලා ගන්නවා නම්, එතනට ඔබව පත් කර ගන්නවා නම් ජීවිතේ ඔබට මේ තරම් වටින මනුස්ස භවයක් ලැබ. මේ තරම් වටින මනුස්ස ජීවිතයක් ලැබ. මේ ජීවිතය තුළ ඔබට ත්‍යාගයට, සීලයට, ශ්‍රද්ධාවට ජීවිතයේ හිත පොළඹවන මිනිස්සු මැද්ද ඉඳලා ඔබ මසුරෙක් හැටියට නම් මැරෙන්නේ. ඔබ දුස්සීලෙක් හැටියට නම්, අසද්ධාව ඇත්තෙක් හැටියට නම් මැරෙන්නේ. ඔබට ජීවිතේ දැනේ හරියට බොහෝම සාරවත් වනගොමුවක් මැද්දේ හටගත්ත නිස්සාර ගහක් වගේ නේද මගේ ජීවිතේ. එහෙම දැනෙන දවසක් ඇති වුණොත් ඔබට ඒ මියදෙන නිමේෂයේ කොයිතරම් වේදනාකාරී වේද. ඒ හින්දා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ සාරවත් ගහක් හටගන්නවා සමහරක් වෙලාවට නිස්සාර වන ගොමුවක් මැද්දේ. ඵලදායී නොවන, ඵල නොදරන සමහරක් වෙලාවට සමහරක් ගස් තියෙනවා පින්වතුනි, කොළේවත් මහ පොළවේ දිරන්නේ නැති. කොළේවත් මහ පොළවේ නොදිරා අවුරුදු බොහෝ කාලයක් මහ පොළවේ වැටුණු ස්වභාවයෙන්ම පවතිනවා. ඉතින් සාමාන්‍යයෙන් ගහක ගෙඩි හටගන්නේ නැත්තම් වැටෙන කොළයක් හරි වැටිලා මේ පස සරු කරනවා. එහෙමයි වනාන්තරයේ තියෙන ගහකොළ. හැබැයි ජීවිතය තුළ සමහරක් ගහකොළ තියෙනවා වැටෙන කොළයකින්වත් මහ පොළොවට යමක් වෙන්නේ නැහැ. අරතය සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් එහෙම ගහකොළ මැද්දේ පින්වතුනි විතක හට ගන්නවා
බොහොම සාරවත් ගහක්. ඒ වගේ මේ ලෝකේ නොමිනිසුන් මැද්දේ මිනිස්සෙක් මතුවලා ජීවත් වෙන්නට පුළුවන්. හරියට මඩේ හටගන්න නිලුම මඩ නොතැවරී පවතිනා වගේ. සුණාපරන්ත ජනපදයේ ඉපදුණු පුන්න හාමුදුරුව මතක් කරගන්න. බුදුරජාණන් වහන්සේ වස්සාන කාලයක් ආරම්භයේ සුණාපරන්ත පුන්න හාමුදුරුව මුණ ගැහුණාම පුන්න හාමුදුරුව බුදුරජාණන් වහන්සේගෙන් අවසර පතනවා භාග්‍යතුන් වහන්සේ මේ වස්සාන සමයේ මා උපන්න සුණාපරන්තේ වාසය කරන්න මට අවසර දෙන්න. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා පුන්න ඒ දේශේ ඉන්න මිනිස්සු හරි ඡණ්ඩයි. ඒකට කමක් නැහැ බුදුරජාණන් වහන්සේ. මේ මිනිස්සු ඔබට ගරහයිනේ නිඳා කරයිනේ. ඒකට කමක් නැහැ. ඒ අය මට පහර දෙන එකක් නැහැ භාග්‍යතුන් වහන්සේ. මේ පහර දුන්නොත් මට දඬු මුගුරු වලින් පහර දෙන එකක් නැහැ බුදුරජාණන් වහන්සේ. දඬු මුගුරු වලින් පහර දුන්නොත් ආයුධ භාවිතා කරන එකක් නැහැනේ. ආයුධ භාවිතා කළොත් අතපය සිඳින එකක් නැහැ භාග්‍යතුන් වහන්සේ. අතපය සිඳොත් ඒ අය මාව මරණ එකක් නැහැනේ. මැරුවොත් භාග්‍යතුන් වහන්සේ මරණීය පතා වෙහෙසන මිනිස්සු මැද්දේ ආයාසයෙන් තොරව මා වෙත මරණය ආවයි කියලා මං මේ මරණය එදාට බාර ගන්නවා. සුණාපරන්ත ඔබමයි සුදුසු සුණාපරන්තයට යන්න. පුන්නහාමුදුරුව පිටත් වුණා. එහෙනම් හිතන්න පුංචි දෙයටත් උරණ වෙන ආවේගශීලී වෙන අනුන් කපා කොටා නසන්න තරමට හිතේ තියෙන දරුණුකම් ඇති මිනිස්සු ඉන්න පරිසරයක් මැද්ද ඉපදිලා පුන්නහාමුදුරුව කොයිතරම් අහිංසකද, කොයිතරම් කරුණාවන්තද, ඉවසිලිවන්තද. හිතන්න ජීවිතේ ඔබට උපදින්න වෙලා තියෙන්නේ එහෙම නරක මිනිස්සු ඉන්න පරිසරයක වෙන්න පුළුවන්. හැබැයි එහෙමයි කියලා ඔබ නරක වෙන්න ඕන නේ. ඔබේ නරක වීම නරක මිනිස්සු මැද්ද ඉපදීම නිසා කවදාකවත් සාධාරණ වෙන්නේ නැහැ. ඔබට සාධාරණීය කරගන්නත් බෑ ඒක. නැති අපිටත් හොඳ වෙන්න තිබුණානේ. හොඳ මිනිස්සු මැද්දේ අපිත් ඉපදිලා හිටියනම් ජීවිතයේ පින්වතුනි ඔබට කොතනකවත් එහෙම ඔබේ වරද ඔබට සාධාරණීය කරගන්න බෑ. ඔබ උපන්න ඔබ ජීවත් වෙච්ච පරිසරය නරක උනායි කියනකම හේතුවක් කරගෙන. ඒකයි මේ දහම් පාඨය තුළ අපට විවරණය කරන්නේ. ඒ නිසා ජීවිතේ නරකම පරිසරයේ හොඳම කෙනා බිහි වෙන්නට පුළුවන්. එහෙම නරකම පරිසරයක නම් ඉන්නේ ඔබ හොඳම කෙනා වෙන්න. ඒක ඔබට ජීවිතේට මහා ශක්තියක් වෙයි. මහා සැනසෙල්ලක් වෙයි. ඒ අතරේ අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සාරවත් ගස් මැද්දේ සාරවත් ගහක් හට ගන්නවා. ඒ වගේ මේ ලෝකේ සුන්දර යහපත් මිනිස්සු මැද්දේ යහපත් මිනිසෙක් ජීවත් වෙනවා දකින්න ලැබෙනවා. ඔබ කල්පනා කරගන්න එහෙනම් මේ තරම් ත්‍යාගය ගැන, මේ තරම් දානීය සීලය ගැන, ධර්මයේ ගැන කතා කරන පින් බිමකනේ අප මේ ඉපදිලා ඉන්නේ. ඒ උපන් බිමේ ඉඳගෙන උපන් බිමට තමන්ගේ ජීවිතේට ණයක් නොවන මිනිස්සෙක්ව සෑම මොහොතකම ಗುಣධම් වලට හිත පළල් කරගෙන හිතන්න. එහෙම ඔබ කොතනකවත් ජීවිතේ කවදාවත් ඔබට අනිත් අයට හඟවන්න පෙන්වන්න හිතාගෙන මම මේවා ලැබුවයි කියලා හිතාගෙන ජීවිතේ යම් තැනක ආත්මාර්ථකාමීම තීරණ තීන්දුව ගන්න තැනට ඔබ කවදාවත් වැටෙන්නේ නැහැ. එතකොට ඔබ හැමදාම ජීවිතයේ සොඳුරු මානවීය ගුණයෙන් හිතලා බලලා ගතිගුණ පවත්වන සත්පුරුෂයෙක් වෙන්නේ. එහෙම සත්පුරුෂයා ඒ සත්පුරුෂ පරිසරයේ අතහැරලා දැම තමන්ගේ ජීවිතේ දිනුමක් සැපතක් හැටියට බාරගන්නේ නැහැ. ජයග්‍රහණයක් හැටියට බාරගන්නේ නැහැ. ඒ හින්දා ඔබ ඊටාම සොඳුරු පරිසරයක මේ ලක්දෙරණ මේ මාතෘ භූමිය අපි ඉපදිලා ඉන්නේ. ඒ හින්දා මේ උපන් භූමියේ පුණ්‍යවන්ත භූමියේ වටිනාකම ගෞරවයේ සුරකිමි. යහ ගුණ ධම්ම ඇතුලේ ඔබව සුරකින්න මිනිසෙක් වෙන්න. මේ ජීවිතේට ආපු අපි කවදා හරි යනවා. ඒ යෑමේ සෝදානම ඇති වෙන්න ඒමක් ඒ සමගම සෝදානම්ව පවතිවි ඔබට නිවන් දකින්න තාක් දුගතිය නොඇටි සුගතිය පමණක් යන
මනුස්ස දිව්‍ය දෙගතියේ පමණක් උපදිමින් යන ජීවිතයක් බවට ඔබට පත් වෙන්නට ඒ දැක්ම ශක්තිමත් වීම උපකාර වේ. එහෙනම් ඒ දැක්ම ශක්තිමත් කර ගන්නට ඔබ කාටත් මේ උතුම් සම්බුද්ධ දේශනාව උතුම් මඟ පෙන්වීමක් ආශිර්වාදයක්ම වේවා. ඔබ හැම දිනාට තෙරුවන් සරණයි.